ආයුබෝවන් සුබ දවසක්. ජීවිතයට ජීවත් වීමේ අවබෝධය දැනුම කියලා කියන්නේ කිසි දවසක මිලෙන්න නොවන හැමදාමත් සුවඳ හමන මලක් වගේ. ඒ නිසා අපි විශ්වාස කරනවා අද ජීවිතාර්ථ සමග ඔබේ ජීවිතයට මේ ලැබෙන දේත් ඔබේ ජීවිතේ පහසු කරાવી කියලා ජීවත් වීම උදෙසා. අද අපි කතා කරන්නේ අපේ සමාජයේ මේ පවතින කොවිඩ් සහ මෙබඳු වසංගත තත්ත්වයන් හැමේ බොහොම නිහඬ සේවාවක් ඉටු කරන පිරිසක් පිළිබඳව. විශේෂයෙන්ම මේ පිරිස අපේ ගමට හරි හුඟක් හුරුයි, ඒ වගේම අපේ ගමේ පවුල්වලට හුඟක් සමීපයි. බොහොම ආදරෙන් අද අපි මැදිරියට ඇරයුම් කළා මහජන සෞඛ්‍ය ශ්‍රේෂ්ඨ නිලධාරීන්ගේ සංගමයේ සභාපතිතුමන්ට නාමල් සමරතුංග මහතාට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඒ වගේම මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීවරයෙක් මැලේරියා මර්ධන ව්‍යාපාරී මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරී චතුර ජයවික්‍රම බණ්ඩාර මහතා ආයුබෝවන්. දැන් අපේ ගමේ නම් කියන්නේ මේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීවරයා හඳුන්වන්නේ බරෝ මහත්තයයි මැලේරියා මහත්තයයි කියලා. ඉතින් එහෙම කිව්වහම මේ ඇඳුමත් එක්ක මේ නිල ඇඳුමත් එක්ක ගමේ අපේ ඇත්තෝ දන්නවා. හැබැයි මේ කෙවෙන කොවිඩ් තත්ත්වය හැමෙත් මේ පිරිස ඊටාම කාර්යභාර සේවාවක් කරනවා. ඒක බොහොම නිහඬයි. හැබැයි මේ සේවාව මේ වෙනකොට වගකීමක් ඒ වගේම තමන්ගේ රාජකාරියකට එහා ගිහිල්ලා යුතුයකමක් විදියට හිතලා ඉටු කරනවද කියලාත් වෙලාවකට අපිට හිතෙනවා. මේ බැරෑරුම් අවස්ථාවේ සියලු අභියෝගයන් අභිමුව තමන්ගේ සේවය රෑදවල් නොබලා ඉටු කරන්න මේ වෙනකොට මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් සමත් වෙලා තියෙනවා. අපි දැනගමු අපිට වැඩිය කනට ඇහෙන්නේ නැති වැඩිපුර පේන්නේ නැති මේ පිරිසගේ කාර්යභාරය මොකක්ද කියලා. අපි දැනගන්න කැමති කවුද මේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරී කියලා කියන්නේ? සභාපතිතුමනි ඔබතුමාගෙන් අපි දැනගන්නේ. අතර මේ දැන් ඉස්සර කට්ටිය පැරණි කට්ටිය නම් ගමේ ගොඩේ දන්නේ මැලේරියා මහත්තයා බරවා මහත්තයා කිව්වා. නමුත් මේ අතරම මහජන සෞඛ්‍ය ශේෂ්ත්‍ර නිලධාරීන් කියලා කියන්නේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවාව යටතේ පාලනය වන සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් අධීක්ෂණ කළමනාකරන ඩිප්ලෝමාධාරී තනතුරක්. පැහැදිලිවම කියනවා නම් වසංගත නිවාරණය සඳහාම වෙන්නුණු කොට්ටාසයක් තමයි මේ මහජන සෞඛ්‍ය ශේෂ්ත්‍ර නිලධාරීන් කියලා කියන්නේ. මේක පොඩ්ඩක් මම ඉතිහාසය මේ කියන්නම්. අර මතක ඇති සාමාන්‍යයෙන් අපි ඉපදිලත් නැහැ. හැබැයි 1930 දශකයේ වගේ ලංකාවේ අධික ලෙස මැලේරියාව පැතිරලා යනවා. එතකොට 1934 විතර වෙනකොට සාමාන්‍යයෙන් අපේ රටේ එක වසරකට 82000ක් විතර මිය යනවා. අධික වසංගත තත්වයක් තියෙන 82000ක් විතර මිය යනවා. එතකොට ඒ කාලය තුල තමයි ඒ කාලයේදී තමයි මේ මහජන සෞඛ්‍ය ශේෂ්ත්‍ර නිලධාරියා රාජකාරිය ආරම්භ කරන්නේ. රටේ ව්‍යසනයක් පවතින අධි අසංගතයක් පවතින මොහොතේ තමයි මේ රාජකාරිය ආරම්භ වෙන්නේ. ඒ වගේම 1940 දශකය වෙනකොට ලංකාවට බරවා කියන තත්වය බරවා රෝග තත්වය ඇති වෙනවා. අන්න ඒ කාලය තුල බරවා රාජකාරී ආරම්භ වෙනවා. ඒ වගේම 30 දශකයේ මැලේරියා රාජකාරිය ආරම්භ වෙනවා. වසංගත දෙකම සඳහා අපකප වෙලා වැඩ කරපු මූලිකවම කටයුතු කරපු පිරිස තමයි මේ මහජන සෞඛ්‍ය ශේෂ්ත්‍ර නිලධාරීන් කියලා කියන්නේ. මහජන සෞඛ්‍ය ශේෂ්ත්‍ර නිලධාරියා කියලා මේ වචනෙන් අමුතුවෙන් අපි දැනගෙන නොහිටියාට මේ කරන කාර්යභාරය පිළිබඳව අපට යම් අවබෝධයක් තියෙනවා. අපි දන්නවා 1930 මැද භාගයේ වෙනකොට ඔය කිව්වත් වගේ අපේ රටේ මැලේරියා රෝගීන් විශාල ප්‍රමාණයක් අපට අහිමි වෙනවා. ගම් පිටින් මිහිදන් කරන තත්ත්වයක් මතුවෙනවා. ඒ තත්ත්වයේදී මෙන්න මේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් මෙන්න මේ මහජන සෞඛ්‍ය ශ්‍රේෂ්ඨ නිලධාරීන්ගේ කාර්යභාරය සමාජගත වෙන්නේ. එදා මෙදා තුර මෙබඳු වසංගත තත්ත්වයන් හැමේ ඒ කොට්ටාශයෙන් ඉටු වෙච්ච කාර්යභාරය අදටත් අපි ප්‍රසාදයෙන් කතා කරනවා. ඇත්තට මහජන සෞඛ්‍ය ශ්‍රේෂ්ඨ නිලධාරියා රාජකාරී කරන ස්ථාන මොනවද? දැන් අපිට මේ නිල ඇඳුමින් ගොඩක් මුණ ගැහෙනවා. ටිකක් අඩුපුර දකින්නේ. ඇත්තටම ඔබේ රාජකාරිය කොයි ප්‍රදේශයක් කරා විහිදිලා තියෙනවද අපි දැනගන්න කැමති චතුර ජයවික්‍රම බණ්ඩාර මහතාගෙන්. ඔව් දැනට මහජන සෞඛ්‍ය ශේෂ්ත්‍ර නිලධාරීන් මැලේරියා මර්ධන මූලස්ථානය, බරවා මර්ධන මූලස්ථානය, ඒ වගේම ප්‍රාදේශීය මැලේරියා මර්ධන ව්‍යාපාර සහ ප්‍රාදේශීය බරවා මර්ධන ව්‍යාපාර, ඒ වගේම දිවයිනේ බොහොමයක්
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශවල ඒ වගේම ප්‍රධාන රෝහල් ජාතික රෝහල් ශික්ෂණ රෝහල් සහ මූලික රෝහල් වල මහජන සෞඛ්‍ය ශේෂ්ඨ නිලධාරීන් තමන්ගේ රාජකාරී කටයුතු මේ වෙනකොට සිද්ධ කරගෙන යනවා. හොඳයි. දැන් අපි දන්නවා දැන් මැලේරියා රෝගය සහ බරවා කියන රෝග දෙකම යම් ආකාරයකට දැන් මැලේරියා රෝගය එහෙම ගත්තොත් අපේ රටෙන් වාර්තා වෙන්නෙම නැති තරම් යම් ආකාරයකට බරවා රෝගිනුත් අතිශය පාලනයකට යටත් කරලා තියෙනවා. දැන් මේ සඳහා අදාළ රාජකාරී තවමත් ක්‍රියාත්මක වෙනවද? ඔව්. දැනට දැන් මැලේරියාව කියන එක ගත්තොත් මැලේරියා රෝගය දැනට සිද්ධ වෙන්නේ අපි කියනවා දැන් මේ ගත වෙන කාලය මැලේරියාව නැවත ඇතිවීම වළක්වා ගැනීමේ කාලය කියලා. එතකොට මේ කාලය තුල තමයි අපි අතිශයම පරිස්සම් වෙන්න ඕන කාලය. දැන් උදාහරණයක් වශයෙන් මෙහෙම කිව්වොත් මුලින්ම මැලේරියාව ලංකාව ඇතුලේ තිබුණා. ඒ මැලේරියාව ලංකාව ඇතුලේ තිබිලා ක්‍රමක්‍රමයෙන් අපි ලංකාවෙන් මේ මැලේරියා පරපෝෂිතයව ඉවත් කරා. එතකොට මේ මැලේරියා පරපෝෂිතය ඉවත් කළාට ලංකාව ඇතුලේ මේ මැලේරියා පරපෝෂිතයව ගිනියන්න පුළුවන් මදුරුවා තාමත් ඉන්නවා. අපිට අර ස්වභාවික දාමය තුලින් මේ මදුරුවා ඉවත් කරන්න බෑ. ඒක නිසා අපි පරපෝෂිතය විතරයි ඉවත් කරලා තියෙන්නේ. නමුත් දැන් ඉන්දියාව, අප්‍රිකාව, ඒ වගේම ගොඩක් අප්‍රිකානු රටවල් වලට ගිහිල්ලා එන අපේ විදේශ සංචාරකයෝ එහෙම අපේ කට්ටිය අපේ දඹදිව වැඳලා එන කට්ටිය ඒ වගේම අපේ ත්‍රිවිධ හමුදාවේ කට්ටිය ඉන්නවා ගොඩක් දුරට සාමසාධක හමුදාවල වැඩ කරලා එන කට්ටිය මැඩගස්කරය වගේ යන කට්ටිය ඉන්නවා මැණික් හා ස්වර්ණාභරණ ඒ සඳහා. එතකොට අන්න ඒගොල්ලන් තුලින් ඒ රටවල අතිශය මැලේරියා අවදානමක් තියෙන රටවල්. ඒ තුලින් ඒ පරපෝෂිතයා ඇඟ ඇතුලේ තියාගෙන නැවත ලංකාවට ඇවිල්ලා මේ පරපෝෂිතයා නැවත ව්‍යාප්ත වීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපි මැලේරියා ව්‍යාපාරයේ වශයෙන් දැනට මේ වගේ එන කියන්නේ විශේෂයෙන්ම අවදානම් රටවල ඉඳලා එන පිරිස්වල රුධිර පටල ලබාගෙන මැලේරියාව කරන්නේ මැලේරියා පරීක්ෂණය කරන්නේ රුධිර පටලයක් ලබාගෙන ඒ රුධිර කියන්නේ අපි ඇඟිල්ල විදලා ඒ රුධිරය අරගෙන ඒක වීදුරු කදාවකට දාලා ඒක පරීක්ෂා කිරීම තුලින් තමයි මැලේරියාව තියෙනවාද නැද්ද කියන එක හඳුනාගන්නේ. සහ දැනට රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් දැන් ගොඩක් කට්ටිය දන්නවා ඇන්ටිජන් ටෙස්ට් එක ඒ ඇන්ටිජන් ටෙස්ට් එකකුත් තියෙනවා මැලේරියාව සඳහාම විශේෂිතව. එතකොට ඔන්න ඔය ක්‍රම 3 ඔය ක්‍රම 2ම පාවිච්චි වෙනවා. ඊට අමතරව මම 3 කියලා කිව්වේ PCR කියන එක පාවිච්චි වෙනවා. ඒක PCR ක්‍රමයකුත් මැලේරියාව සඳහා පාවිච්චි වෙනවා. ප්‍රධාන වශයෙන්ම රුධිරය ඒ කියන්නේ රුධිර පටල පරීක්ෂාව ඒ වගේම අපි හිතමුකෝ යම්කිසි අවස්ථාවක එහෙම කෙනෙක් ධන ප්‍රතිඵලයක් පොසිටිව් වුණා කියලා. එතකොට එයාට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු කිරීම සහ එයාගෙන් තව කෙනෙකුට බෝවීම වැළැක්වීමට කටයුතු කරනවා. අපි ඔහුගේ පරිසරය, ඔහු හිටපු පරිසරය අපි මදුරුවන්ගෙන් තොර කලාපයක් බවට පත් කරනවා, දූමායනය කරනවා, ගෘහස්ත ශේෂ කුමිනාශ කිසීම් කරනවා. ඒ වගේ කටයුතු කළා ඔහුගෙන් තව කෙනෙකුට ඒක බෝවීමට තියෙන හැකියාව අපි නැති කරනවා. ඒ වගේම එසේ ධන ප්‍රතිඵල පෙන්නපු රෝගියෙක්ව හම්බුනොත් ලංකාව ඇතුලේ නම් අපි එයාට බොහොමයක්ම ප්‍රතිකාර අපි කරලා ඒක මැලේරියා මර්ධන ව්‍යාපාරයේ ප්‍රධාන වගකීම. අපි කිසිම වෙලාවක අපි හැමතිස්සෙම ඉන්නේ රෝගියාගේ පැත්තේ. ඒක නිසා අපි ඔහුව රෝහල් ගත කරන වෙලාවේ ඉඳලා එයාගේ ඇඟේ මැලේරියා පරපෝෂිත ප්‍රමාණය බිඳුව වෙනකල් අපි ඔහු පිළිබඳ අවධානයෙන් ඉඳලා ඒ කටයුතු සිද්ධ කරගෙන යනවා. එතකොට දැන් ඔබතුමා සඳහන් කළා මැලේරියාව සහ බරවා රෝගය සම්බන්ධව. දැන් අපේ රටේ බරවා රෝගින් තත්ත්වය මොන විදිහටද පවතින්නේ? බරවා රෝගය ගත්තොත් බරවා රෝගය සඳහාත් අපිට සහතිකයක් හම්බෙලා තියෙනවා 2016 සැප්තැම්බර් වල. ඒ කියන්නේ ඒ සහතිකයේ තුලදී අපිට කියලා තියෙන්නේ රෝගීන් ගණන ධන එකට වඩා අඩුයි. මට්ටමේ පවත්වාගෙන යාම
කියන තැන. ඒ කියන්නේ වසංගත තත්වයක් නොවේ. ඒක පාලනයට නතු කරගෙන තියෙන තත්වයක් තුල පවත්වාගෙන යනවා. එතකොට බරවා මර්ධන ව්‍යාපාරය තුලින් ගොඩක් කට්ටියට පුරුදු ඇති රැට එනවා රුධිර සාම්පල ගන්න. රෑ 10 8 10 11 අතර කාලය තුල එනවා ඒ රුධිර සාම්පල ගන්න. රුධිර සාම්පල අරගෙන ඒකත් අර වගේම බලලා අපි දැන් අපි දන්නවා බරවා කියන්නේ ලෝකේ ගත්තොත් තුන්වෙනියට වගේ විකෘතිතා ඇති කරන්න පුළුවන් ලොකුම රෝගයක්. කකුල් ඉදිමෙනවා, අපි අතපය ඉදිමිලා තියෙනවා දකිනවා. ඒ වගේ රෝගයක් මේ ලංකාවෙන් නැති කරන්න අර මැලේරියා මර්ධන ව්‍යාපාරයේ වගේම ඒගොල්ලෝ තමන් ඒ රුධිර පටල පරීක්ෂාව මේක ගොඩක්ම මේ රෝග දෙකම රුධිර පටල පරීක්ෂාව. කියන්නේ අපි කියන්නේ ඒ රුධිර පටල පරීක්ෂාව කියන දේ තුලින් තමයි මේක හඳුනා ගැනීම සිද්ධ කරන්නේ. ඒ කරලා ඒ රෝගීන්ට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දීම, ඒ රෝගීන් පිළිබඳ පසු විපරම් කිරීම. ප්‍රධාන වශයෙන්ම මැලේරියාව සහ ඒ කියන්නේ මැලේරියාව වගේ අපි අවුරුද්දක් වගේ යනකම් ඒ රෝගය පසු විපරමුත් කරනවා. ඒ වගේ ඒ විපරම් කිරීම කටයුතු තමයි මහජන සෞඛ්‍ය ශේෂ නිලධාරීන් වශයෙන් අපි දැනට මැලේරියා සහ බරවා මර්ධන ව්‍යාපාරයන් තුල සිටමින් කරගෙන යන්නේ. මහජන සෞඛ්‍ය ශ්‍රේෂ්ඨ නිලධාරීන් ඒ අය මෙබඳු වසංගත තත්වයකට විශේෂයෙන්ම පුරුදු පුහුණු කරපු කණ්ඩායමක්. එතකොට දැන් කොවිඩ් අභියෝගයේ හැමෙත් විශාල කාර්යභාරයක් මේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ට පැවරෙනවා. අපි මේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සංගමේ සභාපතිතුමාගෙන් දැනගන්න කැමතියි. දැන් මේ කොවිඩ් අභියෝගයේ හැමේ ඔබතුමන්ලාට මොනවද පැවරලා තියෙන රාජකාරී? ඇත්තටම කියන්න මොකද අපි 2016 වෙනකොට ලංකාවෙන් බරවා මැලේරියා කියන වසංගත දෙකම තුරන් කරලා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අපට සහතිකයක් දෙනවා. ඒතර මේ සහතිකය ගන්න මම හිතන්නේ ශේෂ්ත්‍රය තුල පයින් ඇවිදලා මම හිතන්නේ යන්න වාහන නැහැ. ඒ කාලේ ගොඩක් තැන් වලට වාහනේ නැහැ, බයිසිකලයක්වත් නැහැ. සමහර අයට පුට් සයිකලයක්වත් ඒ කාලේ තිබිලා නැහැ. එතකොට පයින් ඇවිදලා ශේෂ්ත්‍රය ගැන හොඳ අවබෝධයකින් කටයුතු කරලා මේ කාලේ 2016 වෙනකොට අපිට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දෙනවා බරවාසා මැලේරියාව තුරන් කරලා කියලා. අන්න එහෙම හැකියාවක් තියෙන ශේෂ්ත්‍රය ගැන අවබෝධයක් තියෙන මේ මහජන සෞඛ්‍ය ශේෂ්ත්‍ර නිලධාරී මේ වෙලාවේ තම සිය කැමැත්තෙන් අවධානම නොතකා මේ සඳහා සහයෝගය දෙන්න පෙළ ගැහිලා ඉන්නවා. එතකොට ඒකෙති සාමාන්‍ය ප්‍රධාන වශයෙන් දැනට අපේ නිලධාරී PCR සාම්පල ලබා ගැනීම, ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම, ඒ වගේම එන්නත් කරන්නට සහයෝගය ලබා දීම, සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දීම මේ කටයුතු බොහොමයක් අපි දැනට සිදු කරනවා. එතකොට දැන් මේ ඉස්සරෝම ඔය මම හිතන්නේ ඔය ලංකාවේ කොවිඩ් ගැටලුව ඇති වෙනකොට කොවිඩ් වසංගතය ව්‍යාප්ත වෙන්න ආරම්භ වෙනකොට එන්නත් කරණයක් කරලා තිබුණේ නැහැ. ලොකු අවදානමක් ඇත්තටම ජීවිත අවදානමක් අරගෙන තමයි මේ රාජකාරියට එක් වෙන්නේ. මේ කරන අපිට මේ කරන්න හැකියාවක් තියෙන අපි මේක කරලා දෙන්නම් කියලා තමයි අපි මේ රාජකාරිය කරන්න පටන් ගන්නෙ. මොකද ඔයාලා මේක කරන්න කියලා කවුරුත් කිව්වේ නැහැ. නමුත් මේකට සොය කැමැත්තෙන් තමයි මේ රාජකාරිය කරන්න අපි ඉදිරිපත් වෙලා වැඩ කටයුතු කරන්න පටන් ගත්තේ. ඒකත් ඊටම හොඳ කාරණාවක්. දැන් මෙබඳු වසංගත රෝග තත්වයකට පුහුණු කරපු විශේෂිත කණ්ඩායමක් විදියට මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සේවය අත්‍යවශ්‍යම මොහොතක එන්න කියලා මේ රාජකාරී කොටස පවරීමකින් තොරව ඔබතුමාලා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා අපි මේක කළා දෙන්නම් කියලා. අතිශය භයානක තත්ත්වයක්. දැන් කොවිඩ් කියලා කියන්නේ අපි කියන්නේ මේක පුළුවන් නම් ලුණු කැද බීලා හරි ගෙවල් ඇතුලේ ඉන්න කියන කාරණාවනේ. අර අපි මේ අවදානම මොන විදිහටද ඔබතුමන්ලාගේ පැත්තෙන් බහර අරගෙන තියෙන්නේ? නිකන් අපි කියන්නේ බලෙන් මේක ගත්තා වගේ. හැබැයි Tamanගේ වගකීම් යුතුකම් කොටසක් මේටු කරමින් ඉන්නේ. අපි නැවතත් හැරෙනවා චතුර ජයවික්‍රම බණ්ඩාර මහත්මයා දෙසට. ඔබතුමා කිව්වා මේ අපේ රටෙන් ඇතරම අපේ සභාපතිතුමාත් කිව්වා මැලේරියාව සහ බරවා සම්පූර්ණයෙන්ම තුරන් කළා කියලා. ඇත්තට මේක තුරන් වෙලාද? ඔව්. මැලේරියාව සම්පූර්ණයෙන්ම ලංකාවෙන් තුරන් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට 2012 වසරෙන් පසුව ලංකාව තුල මැලේරියා රෝගියෙක් හම්බ වෙන්නේ නැහැ. අපිට හම්බ වෙන වසරකට සාමාන්‍ය රෝගීන් 50ක් විතර හම්බ වෙනවා. ඒ හම්බ වෙන්නේ ඉන්දියාව සහ අප්‍රිකාව වගේ රටවල් වලට ගිහිල්ලා එන සංචාරකයෝ. ඒ කියන්නේ අපේ කට්ටිය සහ පිට රටින් එන සංචාරකයෝ. බරවා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් නොවුනත් ඒ පාලන මට්ටමට යටින් තියාගන්න අපිට දැන් හැකියාව ලැබිලා තියෙනවා. ඒක ගොඩක්ම තාම මිනිස්සු දන්නේ නැති දෙයක් තමයි
මැලේරියාව සඳහා වැළැක්වීමේ ප්‍රතිකාරයක් තියෙනවා. හරියට දැන් අපි කොවිඩ් සඳහා එන්නත්කරණය කරගන්නවා අපි වළකිනවා. ඒ වගේම මැලේරියාව සඳහාත් වළක්වා ගැනීමේ ප්‍රතිකාර තියෙනවා. ඒකත් දෙන්නේ ඔබට නොමිලේ ලබා දෙන ප්‍රතිකාර විදියක්. ඒක ඕනි කෙනෙකුට ගන්න පුළුවන්ද නැත්නම් නිර්දේශයක් සහිතවද ලබා ගන්න ඕනේ? Taman මැලේරියාව අධ්‍යවදානම් රටකට යනවා නම් මැලේරියා මර්ධන ව්‍යාපාරයේ නාරහැම්පිට මූලස්ථානයට ඇවිල්ලා තමන් මෙන්න මේ දාට යනවා සතියකට කලින් ඇවිල්ලා කිව්වොත් තමන් මෙන්න මේ දාට යනවා එතකොට මට මේ සඳහා ප්‍රතිකාර වළක්වා ගැනීමේ ප්‍රතිකාර ලබා දෙන්න කියලා ඒ අවශ්‍ය කරන බෙහෙත් මැලේරියා මර්ධන මූලස්ථානයේ නොමිලේම ඔයගොල්ලෝ අපිට ලබා දෙනවා ඒ රට අනුව බෙහෙත් වර්ග වෙනස් වෙනවා අප්‍රිකානු රටවල් වලට වෙනත් බෙහෙත් වර්ගයක් ඉන්දියාව වගේ රටවල් වලට වෙනත් බෙහෙත් වර්ගයක්. නමුත් මේක නොමිලේම ලබා දෙනවා. ගොඩක් කට්ටිය කහ උණට බෙහෙත් එක විද්දාම මැලේරියාවෙනුත් බේරෙන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා. නමුත් කහ උණට බෙහෙත් එක නෙමෙයි. මේක වෙනම බෙහෙත් වර්ගයක්. එතකොට මේක ගොඩක් වෙලාවට අමතක වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේ මම චූටි දෙයක් කියන්න කැමතියි. දැන් අපි ওই පහුගිය කාලය තුල දැක්කා ලංකාවට එනවා දැන් බොහොමයක් ඉන්දියාව වගේ රටවල් වල ඉඳලා එන අපේ කට්ටිය නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්නවා. එතකොට ඒ නිරෝධායන මධ්‍යස්ථානවලත් අපි දැනට ලංකාවට එන බොහොමයක් කට්ටිය නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න අවදානම් රටවල් වලින් එන සියලුම දෙනා මේ වෙනකොට ලංකාව ඇතුළට ගන්නකොට අපි මැලේරියාව සඳහා රුධිර පටල පරීක්ෂාවක් කරනවා. එතකොට ඒගොල්ලන්ට දෙන්න තියෙන උපදේශක් තමයි ඔයගොල්ලන්ට වසරක වගේ කාලයක් ඇතුළත යම් කිසි උණ රෝගී තත්වයක් ඇති වුණොත් වෛද්‍යවරයා හම්බෙන්න ගියාම කියන්න මම මැලේරියාව අවදානම් රටකින්දලා ආවේ මට මැලේරියාව වෙන්නත් පුළුවන් කියන දේ. මොකද ඒක අමතක වුණොත් මැලේරියාව කියන්නේ බොහොම ලේසියෙන් අපිට පාලනය කරගන්න පුළුවන් රෝගයක්. නමුත් ඒක අමතක වුණොත් සමහර විටක ගොඩක් අවදානම් වෙන්න පුළුවන් රෝගී තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඔව් අපි ජීවිතාර්ථ වැඩසටහනේ බලාපොරොත්තු වෙන්නේ ඔබට නිවැරදි සහ අවශ්‍ය දැනුම ලබා දෙන්න. අපි මෙතන පැහැදිලි කරගන්නෙම සාමාන්‍යයෙන් මැලේරියා අවදානම් රටවල් කියලා එහෙම කාණ්ඩයන් කරලා තියෙනවද? මැලේරියා අවදානම් රටවල් කියලා කාණ්ඩ කරලා තියෙනවා. ඒක ජනතාව දැනුවත්ද? ජනතාව බොහොමයක් දැනට නම් මම හිතන්නේ මාධ්‍ය හරහා එක මෙව වෙන්නේ නැහැ. නමුත් මැලේරියා මර්ධන ව්‍යාපාරයේ අපේ වෙබ් අඩවිය තියෙනවා. එහෙමත් නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියේ සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ රටවල් ටික මැලේරියාව සඳහා අවදානම් කියලා. ප්‍රධාන වශයෙන්ම ඉන්දියාව. ඒ වගේම අප්‍රිකානු රටවල්. කියන ඔය ප්‍රධාන කාණ්ඩ දෙක තමයි දැනට අධි අවදානම් කලාප. ඉන්දියාව සහ අප්‍රිකානු රටවල්. අප්‍රිකානු රටවල් කිව්වහම අපි දන්නවා සෙන්ට්‍රල් කියන්නේ මධ්‍යම අප්‍රිකාව, මැඩගස්කරය, ඒ වගේම ඒ හා සමානුපාතිකයේ රටවල් ටික තමයි ගොඩක්ම තියෙන්නේ දැනට මැලේරියාව අධි අවදානම් කලාප වශයෙන්. ඒ එන්නත ලබා ගැනීම අනිවාර්යයිද? එන්නතක් නෙවෙයි. එතන තියෙන්නේ බෙහෙත් අපි කියන්නේ බෙහෙත් යම්කිසි පිළිවෙලක්. දැන් උදාහරණයක් වශයෙන් ක්ලෝරොකුයින් කියන ඖෂධය. ඒක පෙත්තක් වශයෙන් යන්නේ. එතකොට මේ පෙත්ත අපි යන්න සතියකට ඉන්දියාව වගේ රටවල අපි යන්න සතියකට කලින් දෙන. එතකොට ඒ ගිහිල්ලා එහෙදි පාවිච්චි කරන්න දෙනවා සහ මෙහි ආවට පස්සෙත් පාවිච්චි කරන්න දෙනවා. මොකද මේ මැලේරියාව කියන රෝගයේ පරපෝෂිතයා අපේ අක්මාව ඇතුළට ඇවිල්ලා අපේ ලිවර් ස්ටේජ් එකේ ඒගොල්ලන්ට ඉන්න පුළුවන් අවුරුද්දක් විතර. අපි දන්නේ නැහැ. එයා අපේ මධ්‍යම රුධිර මේකට එනකම්ම අපි දන්නේ නැහැ මට මැලේරියාව තියෙනවද කියලා. එතකොට එතකන් එයාට අවුරුද්දක් වගේ කාලයක් ඉන්න පුළුවන් අපේ අක්මා සෛලවල. රෝග ලක්ෂණ පෙන්වන්න නැතුව. රෝග ලක්ෂණ පෙන්වන්න නැතුව. රෝග ලක්ෂණ පෙන්වන්නේ එයා අපේ රුධිර සංසරණ පද්ධතියට ඇතුල් වුණාම. ඒ කියන්නේ අර රුධිර සංසරණ පද්ධතියේදී රතු රුධිර අණු සෛල විනාශ කරනකොට අර ඇඟ වෙවුලලා උණ ගන්නවා. මැලේරියා රෝගයේ ප්‍රධානම ලක්ෂණයක් තමයි ඇඟ වෙවුලලා උණ ගන්නවා. ඒ අන්නේ උණ ගන්නේ රුධිර සංසරණ පද්ධතියට ආපුහම. ඒක තමයි රෝග ලක්ෂණය. නමුත් යම් සාමාන්‍ය උණ තත්වයක් වේදී උනත් මේක ඇති වෙන්න පුළුවන්.
සමාජය අපි කොච්චර දේවල් පිළිබඳව දැනුවත් වෙන්න ඕනේද? සමහර වෙලාවට අපි නොදැනුවත් බව අපේ අනාරක්ෂිත බවට හේතු වෙනවා. දැන් මේ විදිහට ඉන්දියාව වගේ රටකට, ඒ වගේම අප්‍රිකානු රටකට යනම නම් මේ මැලේරියා බෙහෙත් ලබා ගන්නවා කියන කාරණා පිළිබඳව අපි බොහෝ වෙලාවට දැනුවත් වෙලා හිටියද කියන ප්‍රශ්නයක් තියෙනවා. මේක නොමිලේ අපේ රජයෙන් ලබා දෙන සේවාවක්. මේක ලබා දෙන්නේ මේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් විසින්. ඉතින් අපි ආරාධනා කරනවා අද ජීවිතාර්ථ ඔස්සේ මේ ලබා දෙන දැනුම ඔබේ දෛනික ජීවිතයේ යම් යම් අවස්ථාවල වැදගත් වේවි. ඒ වේ විදිහට යොදා ගන්න කියලා. දැන් සභාපතිතුමනි අපි ඔබතුමා දිහාවට හැරෙන්නේ මේ කොවිඩ් කියලා කියන්නේ අතිශය අවදානම් තත්ත්වයක්. මුළු ලෝකෙම උඩු යටිකුරු කරලා අපේ දෛනික ජීවිතය සියල්ල වෙනස් කරලා තියෙනවා. තවමත් මේකට කොවිඩ් මාරයත් එක්ක අපි හැප්පෙනවා. දවසකට ජීවිත අපිට බොහෝ ප්‍රමාණයක් අහිමි වෙනවා. මෙබඳු තත්ත්වයක් මැද්දේ ඔබතුමන්ලාගේ රාජකාරිය කියලා කියන්නේ ප්‍රායෝගිකවත් න්‍යායාත්මකවත් යම් ආකාරයක පුරුදු පුහුණු කරපු පිරිසක්. වසංගත තත්වයකදී මේ කොවිඩ් මේ විදිහට ව්‍යාප්ත වෙන්න, පැතිරෙන්න මේ වගේ බලපාලා තියන්නේ මොන වගේ ක්‍රියාකාරකම්ද නැත්නම් මොනවද සාධක හේතු කියලා අපි ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඇත්තට මේ පළවෙනි දේ තමයි මේ අපේ ජනතාවගේ තියෙන නොසලකිලිමත්භාවය තමයි මෙතන අංක 1. මොකද අපි දැන් සාමාන්‍යයෙන් මොනවා හරි දෙයක් දැන් ඔය සාමාන්‍ය වසංගත රෝග ව්‍යාප්ත වෙන ක්‍රමවේදයක් තියෙනවා. එතකොට ඒකේ පරපෝෂිතයෙක් ඉන්නවා, ධාරකයක් ඉන්නවා, පරිසරය තියෙනවා. මෙන්න මේ පරපෝෂිතයයි, ධාරකයයි, පරිසරයයි කියන මේ තුන ත්‍රිකෝණාකාරයි. ත්‍රිකෝණයකින් සම්බන්ධ වෙනවා වගේ මේක හරියට සම්බන්ධ වුණොත් තමයි මේ වසංගත ක්‍රමවේද නැත්නම් වසංගතයක් විදිහට මේක ව්‍යාප්ත වෙලා යන්නේ. එතකොට මේ ත්‍රිකෝණේ කොහෙන් හරි කැඩුනොත් මේ ව්‍යාප්ත වෙන එක නතර කරගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ අපේ ජනතාව වශයෙන්, පුරවැසියෝ වශයෙන් අපි කළ යුතු කාර්යභාරයක් තියෙනවා. නමුත් මේ වෙලාවේ මට නම් පේන්නේ නැහැ මේ අපේ ජනතාව, අපේ ලංකාවැසියෝ ඒක නිසියාකාරව මේ ක්‍රියාත්මක වෙනවා. අපි කොහොමද මේකින් අයින් වෙන්නේ, කොහොමද මේකින් බේරෙන්නේ කියන තැනක් ඒලාගේ අවධානයක් හරි තියනවාද කියන එක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. අතරම දැන් අපි කොවිඩ් වසංගතය කියන්නේ සාමාන්‍යයෙන් අපිට රටට වසංගත නුහුරු දෙයක් නෙමෙයිනේ. මැලේරියා වසංගතය තිබුණා, බරවා වසංගතයක් ආගත්ත තිබුණා. ඒවා දැන් අපි සාර්ථකව මැඩපවත්වාගෙන ඇවිල්ලා තියෙනවනේ. නමුත් මේකෙදි අපි අංක 1 මහජනතාව මේකට තමන්ගේ දායකත්වයේ සහයෝගය උපරිම ආකාරයෙන් ලබා දුන්නොත් තමයි මේ කටයුත්ත අපිට කරගෙන යන්න පුළුවන්. නැත්නම් සෞඛ්‍ය අංශයට වෙන්න පුළුවන්. පෞද්ගලික රජයකට වෙන්න පුළුවන්. දොස් කියලා මේ දේ කරේ නෑ, මේ දේ දුන්නේ නෑ කියලා අපිට මේක නවත්තා ගැනීමේ හැකියාවක් නෑ. මේ හැම දෙයකදීම අපිට යුතුයකමක් තියෙනවා. අපේ කාර්යභාරයක් තියෙනවා. ඒ කාර්යභාරය අපි ඉටු කරොත්, අපි ඒ විදිහට අනුගත වෙලා වැඩ කරොත් අපිට හැකියාව තියෙනවා මේක පාලනය කරගන්න. ඒ කාර්යභාරය හරියට ඉටු කළොත්, ඒ වගේම ඒකට අනුගත වෙලා වැඩ කළොත්, අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. අපි අද කතා කරන්නේ මේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කාර්යභාරය පිළිබඳව. අපිට හරි සමීප සේවාවන් ඒ පාර්ශවයෙන් ඉටු වෙනවා. නමුත් යම් ආකාරයක මේ සේවාවන් පිළිබඳව සමාජය දැනුවත් වීම බොහෝ දුරට අඩුයි. ඒ නිසා අද ජීවිතාර්ථ අපි කල්පනා කළා මේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කාර්යභාරය පිළිබඳව ඔබ දැනුවත් කරන්න. අපි කෙටි විරාමයක් ලබා ගමු.
අදත් අපි ජීවිතාර්ථ සමග වසංගත තත්ත්වයක් කියලා කියන්නේ ලේසියෙන් පාලනය කරගන්න අපහසු අවස්ථාවක්. ඒක අපි මේ ගත වෙන කාලවකවානුව තුළ හොඳින්ම අත්විඳිනවා. අපි කොච්චර පරිස්සම හදාගන්න බැලුවත්, කොච්චර ආරක්ෂිතව ඉන්න බැලුවත්, කොයිතරම් සෞඛ්‍යාංශ රජය අපට ලබා දෙන උපදෙස් අපි අනුගමනය කළත් අනපේක්ෂිත අවස්ථාවක අපි නොහිතන මොහොතක මේ වසංගතය අපි කරා එන්න පුළුවන්. අපේ පවුලෙකට ගොදුරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ඥාතීන් හිතමිතුරන් මේ තත්ත්වයක් එක්ක සටන් කරන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ වසංගත තත්ත්වයක් කියලා කිව්වහම අපේ රටේ වසංගතයක් මැඩලීම සඳහා විශේෂයෙන්ම පුරුදු පුහුණු කරපු කණ්ඩායම සමග තමයි අපි අද ජීවිතාර්ථ ගත කරන්නේ. මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්. මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සංගමේ සභාපතිතුමා, ඒ වගේම මැලේරියා මර්ධන ව්‍යාපාරයේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීතුමා අද මැදිරියේ ඉන්නවා. ඔබ දෙපළ ඉතාම හොඳින් මේ Tamanගේ කාර්යභාරය පිළිබඳවත් මෙබඳු තත්ත්වයකදී කටයුතු කරන්න ඕනේ කොහොමද කියන කාරණා පිළිබඳවත් අප ව්‍යම් පෙළඹීමකට ලක් කරනවා. අපි දැනගන්න කැමති සභාපතිතුමනි, දැන් මහජනතාව විදිහට මේ වාගේ වෙලාවක අපි කොහොමද කටයුතු කරන්න ඕනේ? ඇත්තටම මේ මහජනතාවගේ ක්‍රියාකලාපයන් අපිට සතුටුදායක නැහැ. පළවෙනි දේ අපි උදාහරණයක් ගත්තොත් දැන් අපි මේ වසංගතයේ පවතින වෙලාවේ පළවෙනි දේ තමයි අපි මේකේ ආසාදිතව කවුද කියලා හඳුනා ගැනීම කරනවා. එතකොට ඊට අමතරව ආසාදිතයන් හඳුනා ගැනීම කරනවා. ඒ වගේම එන්නත් කරන වැඩසටහනක් මේ වෙලාවේ කරගෙන යනවා. හරි. එතකොට ඊටත් අමතරව සාමාන්‍ය අපි එදිනදා ජීවිතය ගත කරන්න ඕන. ඒ සාමාන්‍ය කන බොන දේවල් තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරගන්නත් ඕන. ඔන්න ඔය කරුණු තුන තමයි ප්‍රධාන වශයෙන් මෙන්න මේ කාලය තුල සිද්ධ වෙන්නේ. එතකොට මම එකේ මේ පළවෙනි කරුණ දිහා හැරෙන්නම් ඔය ආසාදිතයන් හඳුනා ගැනීම. එතකොට ආසාදිතයන් හඳුනා ගැනීම ප්‍රධාන වශයෙන් අදාළ ආයතන වලින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලින් ප්‍රධාන වශයෙන් කරන. එතකොට ඒ සඳහා ඇන්ටිජන් පරීක්ෂණ වෙන්න පුළුවන්, PCR පරීක්ෂණ වෙන්න පුළුවන්. මේ පරීක්ෂණ කියන්නේ මේ ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් මේ සඳහා අපි සාමාන්‍ය ක්‍රමවේදය තමයි ඒ ආයතනයේට හෝ ස්ථානයට කට්ටිය එකතු වෙලා දැන් එක්රැස් කරලා ගෙනල්ලා අපි ඒ පිළිවෙලට නම් ලිස්ට් එකක් කරලා බාගෙන ඒ සාම්ප්‍රදාය ලබා ගැනීමේ ක්‍රමවේදය. නමුත් කියන්න කනගාටුයි ඒ අපි එන්නේ අපිට අපි ආසාදිතෙක් වෙලාද නැත්නම් අපිට මේ රෝගය ආසාදනයේ වෙලාද කියලා හඳුනා ගන්න. නමුත් එතෙන්ට ඇවිල්ලා ආසාදිතෙක් වෙලා යනවා කියලා අපට හැඟෙන්නේ. හේතුව තමයි අපිට හැම වෙලෙම හිතන්න වෙලා තියෙනවා Taman ළඟ ඉන්න කෙනා සාමාන්‍යයෙන් කොවිඩ් රෝගියෙක් වෙන්න පුළුවන් කියන දේ තැන ඉඳලා කටයුතු කරොත් අපිට මේකෙන් මිදීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැතුව මම හිතන්නේ ඔය සමහර මාධ්‍ය ඔස්සේ පෙනෙන රූප රාමුවල කට්ටිය දකින්න ඇති මේ ඉස්සරහ කෙනා පිටිපස්ස කෙනා අතර අඩියකවත් පරතරයක් නැහැ. එකට ගැලිලා තෙරපිලා ඒකත් අර මේ මොනවාරි Tamanට විශේෂ දෙයක් ගන්න යනවා වගේ තෙරපිලා පොර කාලා තමයි අර ඇන්ටිජන් පරීක්ෂණය සිදු කර ගැනීමට PCR පරීක්ෂණය සිදු කර ගැනීමට මේ මහජනතාව පෙළඹෙන්නේ. හැම වෙලෙම Tamanට පැහැදිලිව දන්නවා මේක අපි සාමාන්‍ය මීටරයක් දුර පරතරයක් තියාගන්න ඕන. අපි ආරක්ෂා වෙන්න ඕන. තව කෙනෙක්ගේ ඇඟේ ගෑවෙන්න හොඳ නැහැ. එයා ස්පර්ශ කරපු දෙයක් ස්පර්ශ කරන්න හොඳ නැහැ. මේ ඔක්කොම සියල්ලම අමතක කරනවා මේ අවස්ථාවේදී. එතකොට මේ අද මම හිතන්නේ දැන් මේ ලංකාව පුරාම වෙන්න පුළුවන් මේ ආයතනවල මේ පරීක්ෂණ සිදු කරන නිලධාරීන්ට සෑහෙන මේ රාජකාරිය නිසියාකාරව කරගෙන යාමටත් අපහසු තත්යකට පත් කිරීම හැම වෙලෙම වෙනවා. මොකද පහුගිය දවසක මම හිතන්නේ අපේ දිස්ත්‍රික්කයේ මේ සිද්ධ වුණා අන්තිමට මේ පොලිසිය ගෙන්නලා කට්ටිය පොලිමේ තියලා වැඩ කටයුතු කරන්න. ඒ වගේ තත්යකට පත් වෙනවා මේ අපේ මහජනතාවගේ නොසලකිලිමත් භාවය තමයි මෙතන පළමුවෙන්ම ගැටලුව තියෙන්නේ. මේ රෝගය ව්‍යාප්ත වීමට. රෝගය ව්‍යාප්ත වීමට. මොකද දැන් අර නැති එයාගේ තමන්ගේ විස බීජ තියනවද කියලා පරීක්ෂා කරගන්න බලන්න ඇවිල්ලා. අර එකට තෙරපිලා පොර කාලා අර පරීක්ෂණය කරන්න ගිහිල්ලා නැති රෝගේ අරගෙන ආපහු යන අවස්ථා බොහොමයි. ඒකින්ද කාරුණිකව ඉල්ලා සිටිනවා තමන් ඇන්ටිජන් පරීක්ෂණ වෙන්න පුළුවන් PCR පරීක්ෂණ වෙන්න පුළුවන් කරන්න ආපුවාම තමන්ගේ දුරස්ථභාවය රැකගෙන ඒ නිලධාරීන්ට සහයෝගය දෙන්න ඕන. ගොඩක් දැන් සාමාන්‍යයෙන් දැන් අපි මේ පරීක්ෂණ කරන්න කිට් එක අදිවිශේෂ ඇඳුම අඳිනවනේ. අපි PPE කිට් එක කියනවා මේක අපි අඳිනවා. අඳපුවාම සාමාන්‍යයෙන් හුලම් පොදක් අපි ඇඟට දැනෙන්නේ නැහැ. සමහර වෙලාවට පැය 5 6 සමහරවිට පැය 7 8ත් මේ නිලධාරී මේ ඇඳුම ඇඳන් ඉන්නවා. අන්තිම වතුර ටිකක්වත් බොන්න බෑ. ගලවන්න බෑ මේ කිට් එක. එහෙම නිලධාරීන් මේ අපකැපවීමේ මේ කටයුත්ත කරද්දී ඒ කටින නිසි සහයෝගයක් ලබා දෙන්නේ නැතු වෙනකොට ඒ රාජකාරිය නිසියාකාරව කරගන්න බෑ. සමහර වෙලාවට ඇවිල්ලා බැනවදිනවා. එවන් අපහසුතාවයන් මැද්දේ තමයි මේ රාජකාරිය කරගෙන යන්නේ.
ඔබතුමා මේ හොඳම ප්‍රායෝගික කාරණාවක් ගෙනහැර පාන්නේ දැන් ඒක අත්දැකීම් තියෙනවනේ මේ ක්ෂේත්‍රයේ වැඩ කරනකොට මහජනතාව හැසිරෙන ආකාරය පිළිබඳව S2කට පේනම පිරිසක් ඔබතුමල්ලා. එතකොට අපි දකිනවා බොහෝ වෙලාවට PCR පරීක්ෂණ, රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ විතරක් නෙමෙයි එන්නත ලබා ගන්න යන්නේ ඉස්සරහා ඉන්න කෙනාගේ කර උඩින් උර උඩින් බෙල්ල දාගෙන නිකන් අර මේ Tamanට කොච්චර කිව්වත් මේක මීටරේ දුර තියන්න දැන් මීටර එකමාරක දුර කියනවනේ ඒවා කිසි දෙයක් වළංගු නැහැ අපිට සියල්ල අමතක වෙනවා අර වගේ මොකක් හරි පොර කාගෙන ගන්න යනකොට ඉතින් ඒ නිසා කියන්නේ මේ වෙලාව සතියෙන් නැත්නම් සිහියෙන් ජීවත් වෙන්න ඕනේ වෙලාවක් කියලා. දැන් මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් කියලා කිව්වහම මේ ඔබතුමන්ලගේ කාර්යභාරය පිළිබඳව අපිට යමාකාරීක ප්‍රසාදනීය ඇගුමක් තියෙනවා. ඇත්තටම නිහඬව කරන්නේ මේක කවුරුත් කෑ ගහලා මාධ්‍යයට ඇවිල්ලා අපි මේව කරනවා. අපි වෙනුවෙන් මෙන්න මේ අයිතිවාසිකම් ටික ඕනේ. අපිට මේ අඩුපාඩු ටික තියෙනවා කියලා අපි බොහෝ වෙලාවට මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් කියනවා අපිට ඇහිලම නැති තරම්. දැන් ඇත්තටම ලංකාවේ මේ බඳු නිලධාරීන් කොපමණක් පමණ ඉන්නවද? අතරම නිලධාරීන් දැන්ට 500ක විතර දැන් රාජකාරී කරනවා සියලුම දිස්ත්‍රික්කවල ඉන්නවා. ඒක නම් මම හිතන්නේ ලංකාවේ අපිට මේ දේ ඕනි කියලා මේ වෘත්ති අරගල කරමු නැති එකම පිරිස තමයි මහජන සෞඛ්‍ය ශේෂ්ඨ නිලධාරීන්. අපි තමන්ගේ පැවරෙන රාජකාරියක් අකුරටම ඉටු කරන මම හිතන්නේ එකම නිලධාරියා වෙන්න ඕන මේ මහජන සෞඛ්‍ය ශේෂ්ඨ නිලධාරියා කියන්නේ. අද වෙනකන් තමන්ට දෙයක් කවරපු රාජකාරියක් බැහැයි කියලා තැනක සඳහන් කරලා නැහැ. ඒ රාජකාරිය අකුරටම නියමාකාරයෙන් ඉටු කරන්න කැපෙලා වැඩ කරු. ඒ කියන්නේ දැන් මේ කොවිඩ් තත්ත්වය හැමෙත් ලංකාවේ සමස්ත දිස්ත්‍රික්කම නැත්නම් සියලුම පළාත් ආවරණය වෙන ආකාරයට මේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් කටයුතු කරනවාද? ඔව් දැනට මෙහෙම දෙයක් තියෙනවා. දැනට ලොකු අවධානමක් තියෙන ගම්පහ කළුතර පුත්තලම වගේ දිස්ත්‍රික්කවල තමයි ඇන්ටිජන් පරීක්ෂණ PCR පරීක්ෂණ කරන එක එන්නත් කරන්නට සහාය ලබා දෙන එක සෞඛ්‍ය අධ්‍යාපන කටයුතු කරන්නේ. අනිකුත් දිස්ත්‍රික්කවල සාමාන්‍යයෙන් අර ලොකු පිරිසක් අවසාදනය වෙලා නැතයි කියලා සැලකෙන හින්දා සාමාන්‍ය රාජකාරී කරනවා. ඒ කියන්නේ සෞඛ්‍ය අධ්‍යාපන කටයුතු වෙනත් කරන්නට සහාය ලබා දීම වැනි සියලුම දිස්ත්‍රික්කවල කටයුතු කරනවා. නමුත් ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. කුමන හෝ අයුරකින් කුමන හෝ හේතුවක් මත අදටත් මාතර දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය ශේෂ්ඨ නිලධාරීන් 20 දෙනෙක් රාජකාරියක් නොකර නිකන් ඉන්නවා. මේක අතන ලොකු කනගාටුදායක කරුණක්. මේක අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීම් කරා. මම හිතන්නේ අපි මම පොඩ්ඩක් ඉතිහාසය කියන මේ ඔය මේකේ ගිය අවුරුද්දේ 2000 මාර්තු මාසයේ විතර 2020 මාර්තු මාසයේ විතර වගේ තමයි ඔය මේ ගැටලුව ඇති වෙන්නේ. මේ කියන්නේ ලංකාවට කොවිඩ් වසංගතයක් මාර්තු 11 වෙනිදා පළමු රෝගියාව ලංකාවෙන් සොයාගන්නේ දේශීය රෝගියාව. ඊට පස්සේ තමයි ඔය මේ PCR සම්පල් ලබා ගැනීම ඔය කටයුතු ආරම්භ වෙගෙන යන්නේ. එතකොට මේ අපි මුලින්ම 2020 අප්‍රේල් මාසයේ ඉල්ලීමක් කරනවා මහජන සෞඛ්‍ය ශේෂ්ඨ නිලධාරීන් මේ සඳහා යොදා ගන්න කියලා. අපි පළමුවෙනි ඉල්ලීම කරනවා. නමුත් ඒක ඒ කාලය තුල ක්‍රියාත්මක වුණේ නැහැ. අපි ඉල්ලීම් කරා අදාළ බලධාරීන්ගෙන්. නමුත් ඒ ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් කෙසේ වෙතත් 2020 සැප්තැම්බර් විතර වෙනකොට ඔන්න වෙන සාමාන්‍ය තත්ත්වයට වඩා යහ කියලා රෝගීන් ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගන්නවා. අන්න ඒ කාලය තුල තමයි මහජන සෞඛ්‍ය ශේෂ්ඨ නිලධාරීන් මේ කටයුතු සඳහා යොමු වෙන්නේ. ඒ යොබීම තුළින් PCR සම්පල් ලබාගෙන ඇන්ටිජන් පරීක්ෂණ කිරීම ඒ දිගින් දිගට පටන් ගත්තොත් අද වෙනකන් අඛණ්ඩව ඒ ක්‍රියාත්මක වෙනවා. කිහිප දිස්ත්‍රික්ක කිහිපයක හැර අනිකුත් සියලුම දිස්ත්‍රික්කවල ඉන්න මහජන සෞඛ්‍ය නිලධාරීන් මේ සඳහා සහයෝගය ලබා දෙනවා. අපිට දැනට ප්‍රශ්නයකට තියෙන්නේ මාතර දිස්ත්‍රික්කය. අනික තමයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපේ මහජන සෞඛ්‍ය නිලධාරීන් 50ක් වුණ කාලයක් දෙනෙක් ඉන්නවා. ඒ කට්ටියේ කාලය තුලම මම හිතන්නේ ওই ශේෂ්ඨ පිළිබඳව හොඳ දැනුමක් තියෙන වසංගත නිවාරණ කටයුතු පිළිබඳව දැනුමක් තියෙන මේ නිලධාරීන් බොහෝ ස්ථානවල මේ දත්ත ඇතුළත් කිරීම වගේ කරුණු සඳහා යොදා ගැනීම තියෙනවා. නමුත් මේ නිලධාරීන්ගෙන් මේට වඩා ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මේ තියෙන තත්ත්වය උඩ. ඒකින්ද ඔව් ඇත්තටම මේ ඔබතුමා මේ කරුණ කියනකොටම මේ බඳු වසංගත තත්වයකට පුරුදු පුහුණු කරපු විශේෂිත කණ්ඩායමක් දැන් එතනදී අපිට මේ निराකරණය කරගන්න උවමනා කරන ප්‍රශ්නයක් තියෙනවා. මේ ගැටලුවක් තියෙනවා. රාජ්‍ය පාර්ශ්වයේ ඔබතුමන්ලා වග කියන්නේ රජයට. රජය නියෝජනය කරන්නේ රාජ්‍ය සේවකයෝ. එතකොට රජයේ යම් ආකාරයක පිරිවැයක් දරලා මෙහෙම විශේෂිත කණ්ඩායමක් පුහුණු කරලා මේ විදිහේ මේ වගේ අවස්ථාවක යොදා නොගන්නවා කියන කාරණාව කෙනෙකුට ප්‍රශ්නාර්ථයක් වෙන්න පුළුවන්. අපි ඒක පැත්තකින් තියලා අපි දැනගන්න කැමති සාමාන්‍ය මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීවරයෙකුට මෙබඳු වසංගත තත්වයකට මුහුණ දෙන්න කොහොමද හැඩගස්වන්නේ?
ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවා. දැන් මම අර කලින් කිව්ව තැන පොඩ්ඩක් එකතු කරන්න ඕන දෙයක් තියෙනවා මම කියලා ඉන්නවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ ලිපියක් නිකුත් කරනවා මහජන සෞඛ්‍ය ශිෂ්‍ය නිලධාරීන් සියලු දෙනා මේ රාජකාරිය සඳහා යොදා ගන්න කියලා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. නමුත් ඒකත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ දැනට නිසියාකාරවම. මොකද ඒකත් ක්‍රියාත්මක වෙනවා නම් ශිෂ්‍ය ගැන අවබෝධයක් තියෙන මෙන්න මේ පිරිස දැම්මොත් ලොකු සහනයක් හම්බ වෙනවා මම හිතන්නේ මේ වැඩ කටයුත්ත කරගෙන යන්න. ඔව් දැන් අර මම අහපු ප්‍රශ්නෙට යලිත් එනවා. දැන් මේක හරි අමාරුයිනේ කළමනාකරණය කරගන්න. අපි ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට සමහර ලාවට අපි මේකට ආසාදිතා වෙලා තියෙන්න පුළුවන්. එතකොට මේ බඳු වසංගතයක ස්වභාවයක සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමනේ. ඒ බඳු තත්වයකදී සාමාන්‍යයෙන් ඔබතුමන්ලා ජනතාවට සමීපතම කණ්ඩායමක් විදියට මොන වගේ උපදෙස්ද ලබා දෙන්නේ? දැන් ඔබතුමා කලින් කිව්වා මුවාවරණ පළඳන්න මේ විදියට කටයුතු කරන්න කියලා. ඇත්තටම ජනතාවගේ සහයෝගයත් මදි කියන කාරණා පිළිබඳව අවධාරණය කළා. දැන් අපි දන්නේ නැහැනේ කොවිඩ් කියන තත්වයක් මේ විදියට එයි කියලා. ඔබතුමන්ලගේ සූදානම ඇතුළේ නැත්නම් පුහුණු කිරීම ඇතුළේ මොන වගේ උපදෙස් මාලාවක්ද දෙන්නේ ජනතාවට ලබා දෙන්න මේ බඳු වෙලාවක ක්‍රියාත්මක වෙන්න ඕනේ ආකාරය පිළිබඳව. ඔව් දැන් මෙහෙමයි. අපි සාමාන්‍යයෙන් පුරුදු පුහුණු කිරීම කරනකොට අපි වසංගතයක් කොහොමද ඒක හට ගන්න හේතු, වසංගතයක් ඒක ව්‍යාප්ත වෙන්නේ කොහොමද, ඒක ව්‍යාප්ත වීම අවම කරගන්නේ කොහොමද කියන දේක අවබෝධයක් ලබා දීලා තියෙනවා මේ නිලධාරීන්ට. එතකොට ඒ නිලධාරීන්ට හැකියාව තියෙනවා තමන්ගේ ශේෂ්ත්‍රයට ගිහිල්ලා ඒ ශේෂ්ත්‍රයේ රෝගීන් හඳුනා ගැනීම, ඒ රෝගීන් කොහොමද අපි මම කියන්නේ කළමනාකරණය කරන්නේ කොහොමද? නිවෙස්වල රෝගීන් හැර අනික් පුද්ගලයෝ ඉන්නවා. එයයි කොහොමද කළමනාකරණය කරන්නේ කොහොමද? අදාළ ප්‍රදේශයේ කොහොමද ගත යුතු ක්‍රියාමාර්ග මොනවද? එතකොට ඒ පිළිබඳ අවබෝධයක් තියෙනවා. එතකොට ඒ ගෙදර ඉන්න අඩුම තරමේ සාමාන්‍යයෙන් දැන් මහජන සෞඛ්‍ය නිලධාරියා නිවෙස් එක්ක ගොඩක් සමීප නිලධාරියෙක්. එතකොට එයා දන්නවා මේ ගෙදර කවුද ඉන්නේ, මේ ගෙදර ආබාධිතයෝ ඉන්නවද, කුඩා ළමයි ඉන්නවද? එතකොට මේ ගෙදර ඉන්න අය සාමාන්‍ය ගෙදර රැකියාවන් මොනවද? එතකොට අවබෝධයක් තියෙනවා. එතකොට හැකියාවක් තියෙනවා. ඒ කට්ටියට මේ පිරිසත් එක්ක සමීපව කටයුතු කරලා ඒ රෝගීන් හඳුනාගෙන ඒ අදාළ උපදෙස් ලබා දීලා සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දීලා ඒ රෝගය කොහොමද ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන්න කියන දේ. දැන් ඔබතුමන්ලා ගම් මට්ටමට බිම් මට්ටමට බොහොම සමීප කණ්ඩායම. අපි ගමේ කොහොමද මේකට තියෙන සූදානම? අතරම මේ දැනට නම් අපිට සුවදායක ආරංචියක් ඇස් දෙකට පේන්න දර්ශනයක් නැහැ. අතරම මං හිතන්නේ මේ කොවිඩ් දැන් ගොඩක් ගමේ මිනිස්සු ආරක්ෂා වෙනව නේද? ඔව් නැහැ මෙහෙමයි. එහෙම ආරක්ෂා වෙනවා කියලා කිව්වට ගම ඇතුළට ගිහින් බලන්න ඕන. ඇත්තටම ඇතුළට ගිහින් බලපුවාම දැන් සාමාන්‍යයෙන් දැන් අපි හිතමු මේ අපේ ගෙදර ආසාදිත කෙනෙක් ඉන්නවා. නමුත් ඒ ආසාදිතයා ක්‍රියා කළ යුතු ආකාරය, ඒ ආසාදිතයා ගෙදරයි ක්‍රියා කළ යුතු ආකාරය, එතකොට ඒ අය අනික් සමග ගැටීමෙන් අනික් අය සමග සම්බන්ධ වීමෙන් වැළකින්නේ කොහොමද? භාණ්ඩ සහ ද්‍රව්‍ය හුවමාරු කරගන්නේ කොහොමද? ඒ පිළිබඳව කිසිම අවබෝධයක් නැතුව තමයි මේ කට්ටිය කටයුතු කරන්නේ. අඩුම තරමින් ගොඩක් දෙනෙක් මාක්ස් එකක්වත් පාවිච්චි කරන්නේ නැහැ. ගොඩක් තැන්වල. ඒතකොට මේක කනගාටුදායක කරුණක් වෙනවා. මේක ව්‍යාප්ත වෙන්න ලොකු හේතුවක් වෙනවා. මේක ගමේ වෙන්න පුළුවන්, නගර වෙන්න පුළුවන්. එහෙම ගැටලුවක් තියෙනවා. මොකද මේකෙදි අපි දකින්න ප්‍රධානම දේ තමයි මේ වසංගතය පිළිබඳව මෙම නිලධාරීන් කවුරු හෝ ග්‍රාමසේවක නිලධාරියෙක් වෙන්න පුළුවන්, සංවර්ධන නිලධාරීන් වෙන්න පුළුවන්, අදාළ කුමන හෝ සෞඛ්‍ය නිලධාරීන් වෙන්න පුළුවන්. මේ කටයුතු ලබා දෙන උපදෙස් හරියට ක්‍රියාත්මක වෙනවද, අදාළ තැනට අවශ්‍ය උපදෙස් හරියට ලැබෙනවද කියන තැන ප්‍රශ්නාර්ථයක් එනවා මෙහෙම මේ දර්ශන දකින්නකොට අපිට. එතකොට අපිට හැකියාව තියෙනවා මහජන සෞඛ්‍ය ශිෂ්‍ය නිලධාරීන්ට අපි මේ වෙලාවේ කළ යුත්තේ මොනවද, කොහොමද මහ ජනතාව දැනුවත් කරන්න ඕන, අපි ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන එක අදහසක් තියෙනවා මේ නිලධාරීන්ට. එතකොට හැකියාවක් තියෙනවා ගෙයින්කට ගිහිල්ලා මේක කරන්න ඕනේ කොහොමද, මේකේ ආසාදිතෙක් ඉන්නවනම් ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන දේ අර කලින් කිව්ව විදිහට ඒක අදාළ කළමනාකරණය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක නිසියාකාරව කළමනාකරණය කරොත් මේක ව්‍යාප්තනික පහසුවෙන් අපිට නවල්කා ගන්න පුළුවන්. ඒ කටයුතු දැන් සිද්ධ වෙනවද? ඔව් දැන් නිවෙස්ත ගත නිරෝධ කියන්නේ ප්‍රතිකාර ක්‍රම වේදයක් දැනට යනවා. නමුත් ඒක අපිට දකින්න නැහැ සාර්ථකව මේක ක්‍රියාත්මක වෙනවද කියලා. මම හිතන්නේ මේ ඔබතුමාලගේ පාර්ශවයෙන් සිද්ධ වෙන ඒ උපදෙස් ලබා දීම අධීක්ෂණ කටයුතු එහෙම ග්‍රාමීයව සිදු වෙනවද? නෑ දැනට අපි එහෙම සිදු ක්‍රියාත්මක වීමක් වෙන්නේ නැහැ. දැනට මේ මහජන සෞඛ්‍ය නිලධාරීන් PCR සාම්පල් ලබා ගැනීම, ඇන්ටිජන් පරීක්ෂණ ලබා ගැනීම, ඔය නත් කරන සහාය ලබා දීම වගේ කටයුතු තමයි කරන්නේ. හැබැයි අර කටයුතු කරන්න පුළුවන් ඊට අමතරව. කටයුතු කරමේ හැකියාවක් තියෙනවා. ඕනම වෙලාවකට අපිට බාර දෙනවා නම් ඔබතුමන්ලා මේ රාජකාරිය කරන්න කියලා ඕනම වෙලාවක අපි ලෑස්ති අදාළ රාජකාරිය කරලා පෙන්නන්න. මොකද අපිට හැකියාව තියෙනවා. අපි කොයි වෙලෙකවත් කියන්නේ අපේ රාජකාරිය කරන ගමන් අපිට මේක කරන්න පුළුවන්.
අපි ඕන අභියෝගයක් බාර ගන්න සූදානම්. ඒක කරලා පෙන්නනවා අපි රාජකාරියක් තුනොත් කරන්න මේක කියලා අපිට බැහැ කියන්නේ අපි කොයි වෙලේකවත්. හොඳයි. දැන් අපි අපේ ගමේ අපේ ගෙදරට සමීපතම නිලධාරීන්ගේ සේවය කියන්නේ විශේෂයෙන්ම දැන් බරවා රෝගය ව්‍යාප්ත වෙච්ච එතකොට මැලේරියා රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙච්ච ප්‍රදේශවල ජනතාව දන්නවා මේ රාජ්‍ය සේවකයාගේ සේවය අත්‍යවශ්‍යමයි කියලා. අපිට බරව පිටි ටික ගන්න ඕනේ වෙලාවට එතකොට ඒ උපදෙස් ටික ගන්න ඕනේ. අපිට එහෙම රෝග ලක්ෂණයක් තියෙනවා නම් ඒ ගිහිල්ලා අපි ගැන කතා කරන්න ඕනේ. ඊට එහාට ගිහිල්ලා අපේ ගෙදරට ඇවිල්ලා අපේ සුවදුක් ඒ සම්බන්ධව විමසන කණ්ඩායම තමයි මේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් කියලා කියන්නේ. බොහොම නිහඬව ඊටාම කාර්යභාර කටයුත්තක් ඉටු කරන කණ්ඩායමක්. යලි හැරෙන්නට සූදානම් වී චතුර ජයවික්‍රම බණ්ඩාර මහත්මයා දෙස්සට දැන් ඔබතුමා කිව්වා අපේ රටේ මැලේරියා සහ බරවා කියන මේ දෙකම යම් ආකාරයකට තුරන් කිරීමක් සිද්ධ කරලා තියෙනවා කියලා. අපි දන්නවද පහුගිය කාලේ එක්තරා කාලයක් තිබුණා අපි බරවා පෙති ටික ගන්න පොලිමේ හිටියා. ඒ බරවා සායනීය තිබුණු දවසක් තිබුණා. තවමත් ඒ විදිහට ක්‍රියාත්මක වෙනවද? දැනටත් ලංකාවේ සියලුම බරවා ප්‍රාදේශීය මධ්‍යස්ථානවල ඒ විදිහටම ඒ සායන කටයුතු පැවැත්වෙනවා. ඒ වගේම මැලේරියා මර්ධන මූලස්ථානයේදී ඒ අවශ්‍ය කරන ප්‍රතිකාර ගැන වළක්වීමේ ප්‍රතිකාර මූලස්ථානයේ සහ ප්‍රාදේශීය මධ්‍යස්ථානවලදී ඒ කටයුතු ලබා දෙනවා. ඒ වගේම අපි මැලේරියා මර්ධන මූලස්ථානයේ වශයෙන් ප්‍රධාන වශයෙන්ම අලුතෙන් අපි අඳුනලා දීලා තියෙන දුරකථන අංකයක් දීලා තියෙනවා. ඒ දුරකථන තමන්ට මැලේරියාව කියලා තමන් සැක කරනවා නම් මම අවුරුද්දකට කලින් රට ගිහිල්ලා ආවනම් අපේ දුරකථන අංකයට හැමතුමක් දීලා අපිව සම්බන්ධ කරගෙන පැය 24ම අපි සේවයේ නියුතුයි. අපි ඒ දුරකථන අංකය ලබා දෙමු. 071 284යි 17යි 67 බින්දුවයි 7යි 284යි 17යි 68 67 ඔව් ඔබට පුළුවන් මේක සටහන් කරගන්න සමහරවිට ඔබේ ඥාති හිත මිත්‍රාදීකුට අවශ්‍ය වෙන්න පුළුවන් මේ දුරකථන අංකය මැලේරියාව සහ බරවා රෝගය දෙකටමද සඳහා මැලේරියාව සඳහා දැන් අපි විදේශ රටකට එහෙම ගිහිල්ලා එනවා නම් හෝ යන්න තියෙනවා නම් අපිට මේ දුරකථන අංකයට කතා කරලා අපිට තොරතුරු දැනගන්න පුළුවන් විස්තර දැනගන්න පුළුවන් සේවය ලබා ගන්න පුළුවන් 071යි 28යි 417යි 67 ඔව් ඔබ සටහන් කරගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා 071යි 28යි 417යි 67 එතකොට කෙනෙකුට අවශ්‍ය නම් එන්නත් කරන ලබා ගන්න විවෘත වෙන දවසක් තියෙනවද සතිය දින මැලේරියා මර්ධන මූලස්ථානය බෙහෙත් එහෙම ලබා ගන්න මැලේරියා මර්ධන මූලස්ථානය සතියේ දින 7ෙම උදේ 8:00 කොහෙද තියෙන්නේ මේක නාරහැම්පිට කවුරුත් දන්නවා අපි කිව්වොත් නාරහැම්පිට ජාතික රුධිර පාලන මධ්‍යස්ථානය එහෙමත් නැත්නම් ගොඩක්ම කිව්වොත් දැනට ලංකා හොස්පිටල් එක ඒ ඉස්සරහා තමයි දැනට මැලේරියා මර්ධන මූලස්ථානය පිහිටලා තියෙන්නේ උදේ 8 ඉඳලා සතියේ දින 7ෙම උදේ 8 ඉඳලා හවස 6 වෙනකම් මැලේරියා මර්ධන මූලස්ථානය තුල රාජකාරී කටයුතු සිද්ධ වෙනවා. ඊට අමතරව අර මම කියපු දුරකථන අංකය පැය 24ම අපේ වෛද්‍ය නිලධාරීවරයෙක් ඒහා සම්බන්ධ වෙනවා. ඔයගොල්ලෝ රෝහලක ඉන්නවා නම් අනිවාර්යෙන් අපි මේ පැය 24 ඇතුළත ඒ පැය 24 දැන් අපි කිව්වොත් අපිට මේ වෙලාවේ ජාතික රෝහලෙන් දුරකථන ඇමතුමක් දීලා කිව්වොත් මැලේරියාව සඳහා සැකසහිත රෝගියෙක් ඉන්නවා කියලා පැය 24ම ක්‍රියාත්මක වෙන යාන්ත්‍රණයක් තියෙනවා. අපේ වෛද්‍ය නිලධාරීවරයෙක් ඉන්නවා. ඒ වගේම මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පී ඉන්නවා. ඒ වගේම මහජන සෞඛ්‍ය ශාස්ත්‍ර නිලධාරී ඉන්නවා. මේ කණ්ඩායම පැය 24ම ඕගොල්ලෝ රෝගීන් වෙනුවෙන් කැප වෙලා ඉන්නවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු සියල්ලම කරන්න අපි මැදිහත් වෙලා ඉන්නවා මේ සඳහා. හොඳයි. මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සංගමේ සභාපතිතුමා දෙසට අපි යලිත් වතාවක් හැරෙන්නේ සමරතුංග මහත්මයා. දැන් ඔබතුමා කිව්වා අපි දන්නවා දැන් මාධ්‍යයෙන් හෝ වෙනයම් ආකාරයකින් කවදාවත් මේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් උද්ඝෝෂණය කරනවා තමගේ අයිතිවාසිකම් ඉල්ලලා හඬ නගනවා හෝ මේක කරන්න බෑ අපිට මේ වගේ ගැටලු තියෙනවා මේක අවදානමක් කියලා කියනවා අපිට කවදාවත් ඇහිලා නැහැ. එහෙම ඇහෙන්නේ නැත්තේ ලැබෙන සේවය හා ඒ Taman
ප්‍රසාදයෙන් යුතුව වැඩ කරන්න පසුබිමක් තියෙන නිසාද? ගැටලු නැද්ද? ඇතරම ගැටලු රාශියක් තියෙනවා. මම හිතන්නේ ගැටලු රාශියක් තියදී තමයි මේ කටයුතු අපි නිසියාකාරව කරගෙන යන්නේ. ගැටලු තිබුණායි කියලා දැන් අපි අර මම කිව්වා වගේ මේ උද්ඝෝෂණ නොකරපු නිසා ආදෝ කියන මම හිතන්නේ ගොඩාක් ඔය ලැබීම් සමහර මේ කණ්ඩායම් සඳහා සමහර සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෙන්න පුළුවන්. සමහර කණ්ඩායම් සඳහා ලබා දෙන දීමනාක් බොහොමයක් දේවල් අපෙන් ගිලිහිලා තියෙනවා. ඒ අර මම හිතන්නේ අපි ඒ සඳහා සහාය ලබා නොදීම නිසා දෝ කියන දේ දැන් ප්‍රහෙලිකාවක් අපිට තියෙනවා. ඒව ගැටලු තියෙනවා. නමුත් මේ ඒ අපේ රාජකාරිය නිසියාකාරයෙන් කරගෙන යන්න තමන් ලදදීන් ඒ අර සතුටිනා වගේ තමන්ගේ රාජකාරිය අකුරටම වැඩ කටයුතු කරගෙන යනවා කිසිම පැකිලීමකින් තොරව. ඔබතුමා සඳහන් කළා මේ සමහර ප්‍රදේශවල විශේෂයෙන්ම මාතර වගේ ප්‍රදේශයක මේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ට සේවාවක් පැවරිලා නැහැ කියලා මේ කොවිඩ් තත්ත්වයත් එක්ක. එතකොට යා මොනවද කරන්නේ? දැනට මෙහෙම දෙයක් තියෙනවා. දැන් අර බරවා මර්දන රාජකාරී සාමාන්‍ය ශේෂ්ත්‍රය තුල කිරිගැනීමේ අපහසුතාවයක් තියෙනවා. මොකද කොවිඩ් අවදානමත් එක්කලා අපිට නිවෙස්වලින් නිවසකින් නිවසකට ගිහිල්ලා හෝ පුද්ගලයන් එක රාශී කරලා මේ රාජකාරිය කරගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ඒ නිසා తాවකාලිකව එම කටයුතු නතර කරලා තියුණත් එම නිලධාරීන්ගෙන් මේ ප්‍රයෝජනයක් ලබා නොගැනීම තමයි මෙතන තියෙන ගැටලුව තියෙන්නේ. මේක දිස්ත්‍රික්ක කිහිපයකම සිදු වෙනවා මේ නිලධාරීන්ගෙන් නිසි ප්‍රයෝජනයක් ලබා නොගැනීම. අතරම ඒක මම හිතන්නේ මේ අදාළ වගකීතු පුද්ගලයෝ දැනගන්න ඕන මේ රාජකාරී මේ නිලධාරී මේ රාජකාරීන් යොදලා මේ කට්ටියකින් සේවයක් ලබා ගන්න. මොකද මුදපඩිය කියන්නේ තමන්ට වැටුපක් ගෙවනවනේ. ඒ වැටුපට සරිලන දෙයක් සේවාවක් අනිවාර්යෙන් ලබා ගත යුතුයි. ඒ සඳහා පෙළ ගැහිලා තියෙන්න ඕන අදාළ ආයතන. සමහර වෙලාවට අපි විශ්වාස කරනවා මේ බඳු මාධ්‍ය අභියසට පැමිණීමත් යම් ආකාරයක ඔබ අනාගත අධිශය කාර්යබහුල වීමට මේ අවස්ථාවක් උදා වෙයි කියලා අපි විශ්වාස කරනවා. දැන් ඔබ තුමන්ලා මේ කරන සේවාව ඇතුලේ හරි ප්‍රසාදයෙන් යුතුව මේ දේවල් කතා කරන්නේ. මේක නිකන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ නිකන් ඉඳගෙන වැටුප් ගන්නවාද කියන වගේ කාරණාවක්. නමුත් Tamanට පවරනවාද යම් සේවාවක් ඒක හරියටම ඉටු කරමින් ඊටත් එහා තවත් වගකීම් කොටසක් පවරන්න කියන ආයාචනයෙන් මේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සංගමය. එහි සභාපතිවරයා වශයෙන් නාමල් සමරතුංග මහත්මයා මේ ඉල්ලීම කරන්නේ. දැන් අපි අද ජීවිතාර්ථ වැඩසටහනින් කතා කරන්නේ ඇත්තටම කිව්වොත් අපේ ගෙදරට අපට හුඟක්කුරු අපේ මේ අපි කියන්නේ බරෝ මහත්තයා කියනවා. එහෙම නැත්නම් අපි කියන්නේ මේ මැලේරියා මහත්තයා කියලා කියනවා. මෙහිම නම් වලින් අඳුන්වන මේ සේවාවේ මේ කොවිඩ් තත්ත්වයක් එක්ක පැවරිලා තියෙන කාර්යභාරය සමග දැන් මේ වසංගත රෝගයකදී නැත්නම් ඒකේ ස්වභාවය පිළිබඳව යම් පුළුල් අවබෝධයක් ඔබතුමන්ලට තියෙනවානේ. මේ වගේ තත්ත්වයකදී සාමාන්‍යයෙන් ලෝකයේ දියුණුම රටවල් පවා මේකට මුහුණ දෙන්නේ අතිශය අමාරු මේ වාතාවරණයක් එක්ක. ඒක සාර්ථකයි කියලා කියන්න පුළුවන් 100%ක් තවම කොතනකවත් අපිට පේන්නේ නැහැ. අපි මෙතනින් ගොඩ එන්න ඔබතුමාලා මොනවද යෝජනා කරන්නේ? අතරම මේ යෝජනා මම කිව්වහම ගොඩක් යෝජනා මට කරන්න තියෙනවා. පළවෙනි දේ තමයි මහජන සෞඛ්‍ය ශාස්ත්‍ර නිලධාරීන් වශයෙන් අපි යෝජනා කරනවා මේ නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය තවත් පුළුල් කරන්න. ඒ අදාළ දැන් සාම්ප්‍රදාය ලබා ගැනීමේ ක්‍රමවේදයක් නිවෙස් තුලම ඒ ගම්ම ආශ්‍රිතවම මේ දේවල් සිදු කරන්න. එතකොට ඒ අදාළ ආසාදිත පුද්ගලයන් නිවෙස් තුලම තියලා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයේ අදාළ නිවෙසේ ආසාදිතින් නොවන පුද්ගලයන් කොහොමද අපි ඒ කට්ටිය ඒ නිවස තුල කළමනාකරණය කරන්නේ කොහොමද? ඒ කටයුතු වඩාත් පුළුල් ලෙස කරොත් මේ කටයුතු අපට ටිකක් ගොඩක් මම හිතන්නේ සාර්ථක වෙනවා. ඒ වගේම තමයි අපිට ওই එන්නත්කරණය වගේ දේවල් වලදී මහ ජනතාව ගොඩක් ඒක රාශී කරගෙන කරන්න සිදු වෙනවා. නමුත් ඒ අය අර සෞඛ්‍ය මාර්ගෝපදේශන පිළිපදින්නේ නැහැ. එතකොට ඒ පිළිබඳව නිරන්තරයෙන් මාධ්‍ය හරහා ඔස්සේ හෝ මේ මහ ජනතාව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීම කළ යුතුයි. අනිත් තමයි ආහාර පාන ලබා ගැනීමට යාම මම හිතන්නේ දැන් අපිට නිවෙස අසලටම ගෙනල්ලා ආහාර පාන ලබා දෙනවා වාහන වලින්. මම හිතේ එතන ලොකු අවදානමක් තියෙනවා මේ ගම තුලම මේ ආසාදිත නැත්නම් මේ කොවිඩ් රෝගේ ව්‍යාප්ත වෙන්න හේතුව තමයි දැන් ඔක බලන්නකො මේ ඒකේ නොසැලකිලි භාවය කියන්නේ ඒකේ ග්ලව්ස් එකක් දාගෙන දැන් ඒ අදාළ පුද්ගලයා එළවලු දෙනවා කියලා අපි හිතමු මේ පාම්පනිස් දෙනවා කියලා දෙන. ඒතෝ එයා මේ අපි අතාවරණ පාවිච්චි කරනවා. පාවිච්චි කරලා එයා සල්ලි අල්ලලා සල්ලි ටික පැත්තකින් තියලා ඊට පස්සේ ඒ අතින්ම තමයි පාන් එක අල්ලලා දාන්නේ කවර shopping එකට.
එතකොට අර ආසාදිත නැත්නම් කොවිඩ් වෛරස් එක ස්පර්ශ වෙලා තිබුණා නම් අර මුදල් වල ඒ අර පාංගිඩි පාන් රාත්තලේ අර වෛරස් එක හබව අර අතාවරණයේ පිටින්ම අරයාගේ ස්පර්ශ කරනවා. එතකොට අර තව දෙනෙක්ගේ රෝගය තව තැනකට ව්‍යාප්ත වීම සිදු වෙනවා. මේව අපි නොහිතන දේවල්. නමුත් එතකොට පැහැදිලි වෙන්න ඕන මේ අවබෝධයක් දෙන්න ඕන පැහැදිලිවම කොහොමද මේකේ ක්‍රියාකල යුතු ආකාරය කියලා. මම හිතන්නේ මේ ක්‍රියාකල යුතු ආකාරය පිළිබඳව මහ ජනතාව තාම නිසි දැනුවත් කිරීමක් නැහැ. නැත්නම් දැනුවත් වෙලා නැහැ ඕන. ඒකෙන්ද ඒ පිළිබඳව ක්‍රමවේදයක් හදන්න ඕන මහ ජනතාව ක්‍රියාකල යුතු ආකාරය. ඒක තමන් ටොපියක් ගත්තත් මේ මොහොතේ ෆෝන් කාඩ් එකක් ගත්තත් මේ මොහොතේ ඒක ගත යුතු පිළිවෙල කොහොමද? අපි මුදල් පරිහරණය කරන්නේ කොහොමද? ඒ පිළිබඳව තවදුරටත් මහ ජනතාව දැනුවත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා මේ ඉදිරියට තවදුරටත්. හොඳයි. අවසන් වශයෙන් ඔබට අපේ ප්‍රේක්ෂක ජනතාවට කියන්න තියෙන පණිවිඩය. ඇත්තටම ප්‍රේක්ෂක ජනතාවට කියන්න තියෙන පණිවිඩය තමයි මේ අපි මේට වඩා හිතලා අපි තමන්ගේ ජීවිතයේ වෙන කෙනෙකුට තමන්ගේ ජීවිතය වෙන කෙනෙක් යටතේ තව කෙනෙකුට බාර දෙනවා කියලා කියට එහෙම නොදී තමන් විසින් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න උත්සාහ කරගන්න නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න ඒ වගේම තමන් ආසාදිත නම් තව කෙනෙකුට යාම වළක්වා ගැනීම තමගේ යුතුයකමක් මේක රටේ යුතුයකමක් අපේ හෙට දවසේ යුතුයකමක් ඒ වගේම තව දෙයක් කියනවා විශේෂයෙන්ම දැන් අපිට ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා දැන් සාමාන්‍යයෙන් ජොබ් එකක් කරලා අපිට බැටුපක් අරන් ජීවත් වෙන වෙනකොට මේ වෙලාවේ ජීවත් වෙන්න පහසුයි. නමුත් දැන් අපිට රට සැරෙන් සැරේ වරින් වර වහන්න සිද්ධ වෙනවා. එතකොට සාමාන්‍යයෙන් දැන් එදා වේලා හම්බ කරගෙන ජීවත් වෙන පිරිස ගොඩක් ඉන්නවා. එතකොට ඒ අය කොහොමද කන්නේ බොන්නේ? දැන් සමහර අය ඉන්නවා අද වැඩ කරොත් තමයි හවසට කන්න. හෙට කන්න දෙන්නේ. එතකොට ඒ පිරිස කොහොමද ජීවත් වෙන්නේ කියන එක ප්‍රහේලිකාවක් තියෙනවා. එතකොට අපි ඒ පිළිබඳව අපි කටයුතු කරන්නේ කොහොමද කියලා. එතකොට අපේ ගමේ ඉන්නවනම් දානපතියන් ඉන්නවනම් අපි කීයක් හරි අපිට වැඩිපුර තියෙන පුද්ගලයෙක් ඉන්නවනම් ඒ වෙලාවෙ ඉල්ලා සිටිනවා අල්ලපු ගෙදර කෑවද කියන දේ පොඩ්ඩක් බලලා නමුත් අර ලොකු ඇසුරක් කරන්න එපා ඒකට සහයෝගය ලබා දෙන්න කියනවා අනික තමයි අපි රට වහනවා කියන තැන නෙමෙයි අපි උත්සාහ කරන්න ඕන අපේ රාජකාරී කටයුතු කරන්න වෙන පුළුවන් මම හිතන්නේ අපේ අනිකුත් කටයුතු කරගෙන යන්න පුළුවන් මනා කළමනාකාරීත්වයකින් යුක්ත මේ කටයුතු කරොත් අපිට මේක වළක්වා ගැනීමට හැකියාවක් තියෙනවා. නමුත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හේතුව තමයි අපේ ජනතාව මේ පිළිබඳව ලොකු අවබෝධයක් නැතිකම. ඔව්. බොහොම ස්තුතිවන්ත වෙනවා මේ සාරගර්භ අදහස් අද අපේ වැඩසටහනට එකතු කළාට රට වහනවා අමාරුයි කට වහනවා අමාරුයි රට වහනවට වඩා කියලා අපි කියන්නේ. හැබැයි මේ වෙලාවේ අපි අමාරුවෙන් හරි කට වහගෙන හිටියොත් රට වහනවට වඩා ඒක හෙට දවසේ මේක පාලනය කරගන්න ලොකු පිටිවහලක් වෙයි කියලා විශ්වාස කරනවා. එතුමා අවසන් වශයෙන් හොඳ ඉල්ලීමක් කරනවා. Tamanට වැඩිපුර තියෙනවා නම් පරිස්සමක් ඇතුළේ තව කෙනෙකුට දෙන්න දුන්නු දේ තමයි හැමදාමත් සුවදහමන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සංගමේ සභාපතිතුමා නාමල් සමරතුංග මහත්මයා ඔබතුමාට ඒ වගේම මැලේරියා මර්ධන ව්‍යාපාරයේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරී චතුර ජයවික්‍රම බණ්ඩාර මහතාට ආයුබෝවන්. ආදරණීය මිතුරනි ඔබ පරිස්සමට ආරක්ෂිතව ඉදීවි කියන විශ්වාසයෙන් යුතුව තවත් දවසක හමු වීමේ අභිලාෂයත්ව සමුගෙන යන්නේ ඔබට සුබ දවසක්. ආයුබෝවන්. අපේම උරුමය සොයා අපේ කමට ඉඩ තියා රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනි නාලිකාවයි රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනි නාලිකාවයි වියලුණු දඬු උව දලුලන මෙහි මත හේනට කුඹුරට යොමු කරගත සිට බත බුලතින් මගේ රට සරු
කොළ සත්වග සුරකින බවට සපත කළ දේකුල මලේ වේග ඉවත හල මිනිසත් කමරක සිත් සුවපත් කළ අසත සිසාරා සරණ චාරිකාවයි හරිත රූපවාහිනි නාලිකාවයි අසත සිසාරා සරණ චාරිකාවයි